මගේ ආදර ප්‍රේමාන්තයනි ශුද්ධ වූ පවුල කියලා කියනකොට ශුද්ධ වූ පවුල කියන අර්ථයත් එක්ක අපි ශුද්ධ වූ කියලා හිතෙද්දී ගොඩාක් වෙලාවට අපිට හිතෙන්නේ පිරිසිදු කියලා. පිරිසිදු කියන දේ තියෙනවා එතන. හැබැයි ඒ වගේම ශුද්ධ වූ කියලා කියද්දී ඒකේ හීබ්‍රු වචනය තමයි කාඩෝෂ් කියන එක. කාඩෝෂ් කියලා කියන්නේ වෙන් කරනගත්, වෙන් කරගත්. එතකොට අපි කියන ශුද්ධ වල්තාරය. ශුද්ධ වල්තාරය කියලා කියන්නේ ඒකේ අපි බත් කන්නේ නැහැ, ඇඳුම් කපන්නේ නැහැ නේ. ඒක කරන්නේ ඒක තියෙන්නේ අල්තාරය උන්වහන්සේගේ කාර්ය සඳහා වෙන් කරපු ශුද්ධ වූ ලේන්සු තියෙනවා. ඒ වලින් අපි මුණ පීදාන්නේ නැහැ. ශුද්ධ වූ ලේන්සු තමයි පූජාවට පාවිච්චි කරන ඒවා. ඉතින් ඒ වගේ ඔබ මම ශුද්ධ වූ කියලා කියද්දී ඔබ ඒක ශුද්ධ වූ පවුල කියලා කියද්දී ශුද්ධ වූ කියන වචනේ තේරුම ඒ වෙන් කරලා ඒ පිරිසිදු වෙනවා කියන එක අනිවාර්ය දෙයක්. ඒක පිරිසිදුයි කියන එක අනිවාර්ය දෙයක්. හැබැයි ප්‍රධානම දේ වෙන් කරලා ගන්නවා කියන එක. දැන් පවුල කියලා කියද්දී මම හිතනවා කොරෝනාත් එක්ක පවුල කියන එක ගොඩාක් සම්බන්ධයි. ඒ මොකද දන්නවද? ගෙදරට වෙලා ඉන්න නිසා. ගොඩාක් වෙලාවට ස්ටේ ඇට් හෝම් කියලා කියන්නේ. ඉතින් ත්‍රිවිල් එකක ගහලා තිබ්බා මගට ආවොත් කොරෝනා ගෙදර හිටියොත් නෝනා කියලා. තේරුණාද කියන්නේ? ඉතින් ඒ වගේ තැනක සමහර වෙලාවට දැන් පවුල්ජි ගොඩාක් අවුල් වෙච්ච කාලයක් මේක. මොකද අර කවර් අප්ස් එළියට ගිහිල්ලා හස්බන්ඩ්ලා වයිෆ් ප්‍රශ්න නම් හස්බන්ඩ්ලා පුළුවන් තරම් එළියේ යාළුවොත් එක්ක ඉඳලා සෙට් වෙලා තේරුණාද? ඒලා තමයි ගෙදරට එන්නේ. එතකොට ගෙදරට ඉන්න කාලේ අඩු වෙනවා. දැන් ලොක්ඩවුන් වෙච්ච ගමන් මොකද උනේ? ඉතින් කරන්න දෙයක් නැහැ, ගෙදරම ඉන්න වුණා. ගෙදරම ඉන්න වුණාම ෆෝන් වල තියෙන ඒවා වුණා, කෝල් එන ඒවා වුණා. තේරුණාද කියන එක? ඉතින් පටලැවිලි ගොඩක ප්‍රශ්න ගොඩකට පත්වෙච්ච කාලයක් කොරෝනාත් එක්ක මගේ ප්‍රේමාන්තනි. හැබැයි අද දවසේ දයාබරව මගේ ප්‍රේමාන්තනි ශුද්ධ වූ පවුල කියලා කියද්දී ඒ ශුද්ධ වූ පවුල සහ ඔබගේ මගේ ජීවිතයේ අපේ පවුල අතර සම්බන්ධතාවය සහ අපි ගන්න ඕන දෙයක් තියෙනවා. මතක තියාගන්න පවුලක් කියලා කියද්දී එක විවාහයක් එක්කයි පවුලක් වෙන්නේ. තේරුණාද? විවාහත් එක්කයි පවුල වෙන්නේ. පවුල තමයි අවුල් වෙන්නේ පස්සේ. නමුත් විවාහයත් එක්ක තමයි මේ පවුල වෙන්නේ. එතකොට උන්වහන්සේ මුල්ම පවුල මේ ලෝකයේ ඇති වෙච්ච. අපි එතන ඉඳන්ම තමයි මේ පටන් ගන්න වෙන්නේ මේ අධ්‍යයනය. මුල්ම පවුල තමයි මගේ ප්‍රේමාන්තනි ආදම් ඒවගේ පවුල. ඒ තමයි අපේ ආදිමව්පියන්. එතකොට උන්වහන්සේ ආදම්ම මවලා දකිනවා ආදම්ගේ ජීවිතයේ අඩුවක් දකින්නේ මගේ ප්‍රේමාන්තනි උන්වහන්සේ ශුද්ධෝත්‍රි දෙකන ඒකදී ඒ කාලේ හිටියා. ඒ කියන්නේ හැම කෙනෙක්ම හිටියානේ ලැබ්‍රඩෝර් world best pet dog. ඒ දම්මු යන ඉන්න ඇති. තේරෙනවා පොමනේරියන්ලා ජර්මන් ෂෙපර්ඩ්ලා ඉන්නට ඇති. ගෝල්ෆිෂ්ලාත් ඉන්නට ඇති. තේරෙනවද කියන්නේ මේ ඔක්කොම ඉන්න ඇති. දෙවියන්වහන්සේ දකිනවා ආදම්ගේ ජීවිතේ අඩුවක්. මොකද ඒ කියන්නේ මොකක්ද අඩුවක්? ඒ කියන්නේ දැන් අඩුවක් දකින්නේ කොහොමද අපි? දැන් මම ඔබගේ අඩුවක් දකිනවා. මොකක්ද අඩුව? ඒ කියන්නේ අඩුවක් දකින්නේ ඔබ කළුයි. ඇයි? මම සුදු නිසා. තේරුණාද කියන එක? හරි. තේරුණාද කියන එක? ඒ කියන්නේ අඩුවක් දකින්නේ සාපේක්ෂව. ඒ කියන්නේ දෙවියන්වහන්සේ අඩුවක් දකින්නේ කළු සුදු ප්‍රශ්නයක් නෙමෙයි. දෙවියන්වහන්සේ අඩුවක් දකින්නේ සාපේක්ෂව ශුද්ධෝත්‍රීත්වය කියන තැනදී තාත්තා පුතා දුව නෙමෙයි. තාත්තා පුතා සුදාත්මයන්ව පවුලක් විදියට ජීවත් වුණා. පවුලක් විදියට ජීවත් වෙන තැන මගේ ප්‍රේමාන්තනි ආදම්ගේ ජීවිතයේ කිසිම සතෙක්ට කිසිම ගහකට කොළයකට ඒ අඩුව පුරවන්න බැරි වුණා. දෙවියන් වහන්සේ ඒකයි දකින්නේ ආදම්ගේ ජීවිතයේ අඩුවක්. ඒකයි ඒවව මවන්නේ මගේ ප්‍රේමාන්තනි. ඇත්තටම අප තේරුම් ගන්න දෙයක් තියෙනවා. දැන් මුලින් ආදම්ම මැව්වා, පස්සේ ඒවව මැව්වා, ඉලෑටයක් අරගෙන මෙහිට වඩා මේ වචනේ හරි ගැඹුරුයි. ඒක අපි අධ්‍යයන අයිති කරගන්නම වෙනවා. ආදම් කියන වචනේ එන්නේ අදම් කියන වචනේ. අදම් කියලා කියද්දී ස්ත්‍රිය පුරුෂයා දෙන්නම ඇතුලේ ඉන්නවා. ඒක මේ පුරුෂයා විතරක් නෙමෙයි. ස්ත්‍රිය පුරුෂයා දෙන්නගෙන් ස්ත්‍රියව වෙන් කරලා ගන්න තැන. දැන් මේක අපි අයිති කරගද්දී විවාහය කියන්නේ මොකක්ද කියන එක තේරෙනවා. එතකොට ඒ දෙන්න මුලින්ම එක්කෙනෙක්. අදම් කියලා කියද්දී ස්ත්‍රිය පුරුෂයා දෙන්නම. ඒ කියන්නේ එතකොට දෙවියන් වහන්සේ මගේ ප්‍රේමාන්තනි ගෑනුද පිරිමිද? දෙවියන් වහන්සේ ගෑනුද පිරිමිද? දෙවියන්වහන්සේ ඔබට නිකන් ගවුමක් ඇඳගෙන වගේ හෙම්පෙනවද? තේරුණාද කියන එක? සාරියක් ඇඳගෙන වගේ ඊයා හෙම්පෙන්නේ නැහැ නේ. තේරුණාද? හැබැයි පිරිමි විදියකට ලෝගුවක් ඇඳගෙන වගේ එහෙම පේනවා.
ඒක ඔබට කොහොම පෙනුනත් මගේ ප්‍රමාන්තනේ. දෙවියන් වහන්සේ ගැහැණුත් නෙමෙයි පිරිමිත් නෙමෙයි. මොකද පිරිමියා ආවෙත් උන්වහන්සේගෙන්, ගැහැණියා ආවෙත් උන්වහන්සේගෙන්. තාත්තගේ ආදරයත් උන්වහන්සේගෙන්, අම්මගේ ආදරයත් උන්වහන්සේගෙන්. එතකොට දෙවියන් වහන්සේට මගේ ලිංග භේදයක් නැහැ. ඒක අර ලියවිච්ච විදියත් එක්ක පුරුෂාධිපත්‍යයක් තියෙන තැනක පසුබිමක අපි දැන් ඇමරිකාවේ ඔබ ගියා නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මොකක්ද ශීද හීද කියලා. තේරුණාද කියන එක. ඉතින් දෙවියන් වහන්සේට ශීහි කියලා දෙකම දානවා. මොකද එතකොට සමහර අය කියනවා උන්වහන්සේ කියන්නේ ඒක පිරිමි විතරක් නෙමෙයි කියලා. හරි. ඒක එතන තියෙනවා ඇත්තක්. එතකොට මගේ ප්‍රේමවන්තනි, එතකොට ආදම් ඒ කියන්නේ මනුෂ්‍ය ආදම් කියද්දී මේ දෙන්න එක්කෙනෙක් වෙලා තමයි දෙන්නෙක් වෙන්නේ. ඒකයි ජේසුස් කියන්නේ දෙවියන් වහන්සේ එකල දෙය මනුෂ්‍ය වෙන් කරන්න බෑ කියලා. මනුෂ්‍ය වෙන් කරන්න බෑ. ඒ දෙන්න එක්කෙනෙක්. එතකොට ශුද්ධ පවුල කියන තැනදී මගේ ආදර ප්‍රේමවන්තනි මේ ගැඹුරත් එක්ක අපි ජීවිතය අයිති කරගන්නවා. අපි පවුලක් කියලා කියද්දී මගේ ප්‍රමාන්තනේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔය දෙවිශුද්ධාත්ම ස්ප්‍රීත්ව තුල එකතුවකට වඩා අපේ ජීවිතේ හරි පහත් තැනක විවාහය කියන එක වැටිච්ච තැනක. ගොඩාක් වෙලාවට විවාහ මංගල පූජාවලදී මම අහනවා කැමරාමන්ලගෙන් ඒගොල්ලන්ගෙන් අහනවා ඔයගොල්ලෝ වෙඩින් මාසයක වෙලාවෙම අහනවා ඔයගොල්ලෝ ඇඩ්වාන්ස් අරගෙන පූජා තියනවාද කියලා. ඒගොල්ලෝ කියනවා නැහැ කියලා. කවදාවත් ඇඩ්වාන්ස් ගොඩාක් අඩුයි ඇඩ්වාන්ස් එක අරගෙන පූජාව තියන්නේ. ඇයි තියන්නේ නැත්තේ? මගේ ප්‍රමාන්තේනේ. වෙඩින් එක ඇල්බම් එකේ හදලා ඉවර වෙද්දී සමහරවිට කපල් එක ඩිවෝස් වෙලා. ඉතින් පේමන්ට් එක ගන්න අර ඒ වයිෆ් ගාවට යනවා. ඊට පස්සේ ඩිවෝස් හස්බන්ඩ් ගාවට යනවා. ඒක යුද්ධයක් නිසා ඒ තරමටම විවාහය කියන එක හරිම චීප් තැනකට වැටිලා. මගේ ආදර ප්‍රමාන්තනේ ලංකාවේ තමයි ලෝකේ දැනට දික්කසාද වලින් අඩුම රට. ගැන අඩුම රටේ මෙහෙම නම් ඔබ දික්කසාද උත්සාහයට කියලා බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා. අඩුම රටේ මෙහෙම නම් ලෝකේ කොහොමද ඇද්ද කියලා හිතා ගන්න බෑ මගේ ප්‍රමාන්තනේ. එතන විවාහය කියන එක, පවුල කියන එක අපි හරියට අයිති කර ගන්නවා. ඒක යන්නේ කොහේ හරි අපිට වැරදිච්ච තැනක් තියෙනවා. මේක දෙවියන් වහන්සේ එකතු කරපු දෙයක්. විවාහයේ උන්වහන්සේ විවාහය කියන්නේ මගේ ආදර ප්‍රේමවන්තනේ පූජක ජීවිතය විවාහ ජීවිතය අතර කිසි වෙනසක් නැහැ. උන්වහන්සේ ඉදිරියේ එක කැඳවීමක්. ඒක අපි ජෝම්තුමාගේ 15 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියවන්නේ. කැඳවීම නම් හැමෝටම ඒක කැඳවීමක්. මේ වචනේ අයිති කර ගන්නවා. ඔබ මා තෝරාගත්තේ නැත. ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාපත් කළෙමි. මම ඔබ තෝරාපත් කළෙමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත් ඔබේ ඵල පවතින පිණිසත් මගේ ආදර ප්‍රමාන්තනේ. ඒතර උන්වහන්සේ තෝරගත්ත එකක්. උන්වහන්සේ කාඩොෂ් එකයි වෙන් කරනවා කියලා කියන්නේ. උන්වහන්සේ තෝරගත්තා නම් උන්වහන්සේගේ අරමුණක් තියෙනවා. මම යම් කිසි දෙයක් තෝරගන්නේ ඒකේ අරමුණක් තියෙනවා මට. ඒතර ඔබව මතක තියාගන්න. ඔබගේ මගේ ආදර ප්‍රේමවන්තනි ඔබගේ පවුල ඔබගේ ස්වාමිපුරුෂයා බිරිඳ ස්වාමින් වහන්සේ තේරුවේ. ඒක ස්වාමින් වහන්සේගේ කැඳවීමක්. ඒතර එක්සැක්ට්ලි ඔබගේ ජීවිතේ අරමුණ දන්නේ උන්වහන්සේ. අද මම මේක කියන්න හේතුව කාඩොෂ් ස්වාමින් වහන්සේ තෝරගත්ත ශුද්ධ වූ කියන අර්ථයත් එක්ක ශුද්ධ වූ පවුල ඇතුලෙන් අපි ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මගේ ආදර ප්‍රේමවන්තනි එයාලා ලෝකයේ තලෙන් පවුලක් වෙන්න එයාලා ගිවිසගෙන හිටියේ. ජුසේ මරියා විවාහ ගිවිසගෙන හිටියේ. හැබැයි උන්වහන්සේ ඒ පවුල ශුද්ධ වූ කරන්නේ කොහොමද? ජුසේගේ සැලසුම කඩලා මරියාගේ සැලසුම කඩලා ජේසුව අරමුණු කරගන්න තැනකට යාලව ගන්නවා. මගේ ආදර ප්‍රේමවන්තනි හස්බන්ඩ් වයිෆ් කියද්දී ස්වාමිපුරුෂයා බිරිඳ කියද්දී කොච්චර වෙනස්කම් තියෙනවද? කොච්චර වෙනස්කම් තියෙනවද? එතන ඔබ අතර ස්වාමීන් කියන්නේ හස්බන්ඩ්ගේ ස්වභාවය වයිෆ්ගේ ස්වභාවය මේවා සමහර වෙලාවට හැංගීම් එක්ක අපි කාලයක් ඇදගෙන යනවා. ජීවිතේ තත්වත් එක්ක කාලයක් ඇදගෙන යනවා. එහෙම නැත්නම් මිනිස්සු මොනවා කියයිද කියලා ලැජ්ජාවට ඇදගෙන යනවා. යන්නම් වාලේ යනවා. මගේ දේපල ඒවත් එක්ක ගනුදෙනුවත් එක්ක ඇදගෙන යනවා. පෞල් ජීවිතය ඇදගෙන යන දෙයක් මිසක් අරමුණ කියන එක සමහර වෙලාවට නැති වෙලා බැඳගත්ත බෙරේ ගහන තැනකට මොනවා කරන්නද?
යන්නම් වාලේ යන තැනකට ජීවිතේ අරමුණ නැති වෙලා සමහර වෙලාවට. ඒ අරමුණ නැති වෙන හේතුව ජේසුව ඔබගේ කේන්දරයෙන් අයින් වෙච්ච ගමන්. මතක තියාගන්න මගේ ආදර ප්‍රමාන්තේනි. ස්වාමීන් වහන්සේගේ ශුද්ධ පවුල කියලා කියද්දී පවුල් ජීවිතේ අරමුණක් තියෙනවා. ඒක මේ ෂෝක් නිකන් මල් හැම දෙයක්ම සාර්ථක වෙලා කිරි පැණි කිරියෙන් පැණියෙන් ඉතිරිච්ච රෝස මල් යහනාවක් තේරුණාද කියන එක අනේ හැම දෙයක්ම ශාස්ත්‍රීක වෙලා සඵල වෙන තැනක් නෙමෙයි. ඒක ඒ ඔබගේ මගේ කැමැත්ත ඔබගේ ජීවිතේ ඉෂ්ට වුණා නම් එහෙම තැනක් නෙමෙයි. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත ඔබගේ ජීවිතේ ඉෂ්ට වෙනවා කියන එක. එතන හස්බන්ඩ් නෙමෙයි, වයිෆ් නෙමෙයි, ජේසුගේ කැමැත්ත. ජේසු කේන්ද්‍ර ශුද්ධ පවුලේ ප්‍රධානම දේ ඒකයි. එයාගේ ජීවිතේ අරමුණ කේන්ද්‍රය ජේසු. මගේ ආදර ප්‍රමාන්තනි ශුද්ධ පවුල ගැන මෙනෙහි කරන අද දවසේ මේ මංගල්‍ය දවසේ අද ඔබ අහන්නට ඕනේ ඔබගේ අරමුණ ජේසුද? ඒකයි ජේසු මල්ලිනට කියලා කිව්වේ පුළුවන් නම් මේ මගේ කැමැත්ත මේක අයින් කරන්න. හැබැයි මගේ කැමැත්ත නෙමෙයි බාස්ගේ කැමැත්ත. මගේ ආදර ප්‍රමාන්තනි අද අපි දකිනවා පළවෙනි කියවීමේ ඉන්න පවුලක් ගැන. අබ්‍රහම් ජීවිතයේ ස්වාමීන් වහන්සේ තෝරගන්නවා. තෝරගත්තයි කියලා. තේරෙනවද කියන එක? ලැබෙන දෙයක් නැහැ. දැන් ඔබ මම හිතන්නේ ජේසුස් අපිත් එක්ක ඉන්නවා නම් ඔක්කොම ශාස්ත්‍රීක වෙන්න. නෑ ජේසුස් තෝරගත්තයි කියන එකෙන් අදහස් කරන්නේ නෑ මගේ ප්‍රේමවන්තනි. මේ ලෝකේ සඵලතාවයක්. දැන් පුරාණක විශ්වයේ ඇත්තට මේ සඵලතාවය තෝරගැනීමේ ලක්ෂණයක් නවා. එහෙම තැනක ආබ්‍රහම්ව මගේ ආදර ප්‍රේමවන්තනි උපත්ති 12 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියනවා ආබ්‍රහම්ට කතා කරලා කියනවා පළවෙනි වගන්තිය සමිදානන් වහන්සේ ආබ්‍රහම්ට කතා කොට නුඹේ මව්බිමද නුඹේ නෑදෑයන්ද නුඹේ පියාගේ ගෘහයද අතහැර දමා උපත්ති 12 පළවෙනි වගන්තිය අතහැර දමා මා පෙන්වන්නට යන දේශයට යන්න මගේ ප්‍රේමවන්තනි තෝරගෙන යවනවා පියාගේ නිවස මව්බිම නෑදෑයෝ අතහැරලා ඒකම කාඩාෂ් තෝරගන්න තැන. ඒතර ඔබගේ සිස්ටම් එකෙන් පෞල් ජීවිතයේ ඔබ උදර ගන්නවා. ඔබ කැමති විදිය ඔබට කැප කරන්න. ලෙස දෙයක් නෙමෙයි. ශුද්ධෝ කියන්නේ එහෙම තැනක. අද පෞල කියලා තියෙන තැනදී මගේ ප්‍රේමවන්තනි ඒක හරි මෙලෙච්ච තැනකට වැටිලා. හැබැයි ඒක කැදවීමක්. කැදවීමකදී ඔබගේ කැමැත්ත මරණ තැනක්. මම මගේ විදිය අතාරින්න තැනක්. ජීවිතේ මේ තැන යථාර්ථයක්. ආබ්‍රහම්ට පොරොන්දුවක් දෙනවා. දෙවනස් ආබ්‍රහම්ට කතා කරලා කියනවා මම ඔබට ආශිර්වාද කරනවා. මම ඔබත් එක්ක ඉන්නවා. මම ඔබගේ පල්ලිය. ආබ්‍රහම් කියනවා ඔය වගේ වරණ නෑ ස්වාමීනි. එක දරුවෙක්වත් නෑ මට අවුරුදු 75යි. යාඥාවේදී ආබ්‍රහම්ව දෙවනස් දෙබසක් කියලා කියන්නේ යාඥාව. ආබ්‍රහම් එක්කගෙන යනවා කුඩාරමෙන් එළියට. සමහර වෙලාවට ඔබගේ මගේ ජීවිතයේ යාඥාව නැත්තම් ඔබ හැමදාම කුඩාරමක වෙන්නේ. කුඩාරමේ රෙක්සින් එක බලාගෙන ඒ කාපට් එක උඩ ඔබ හැමදාම ඉඳී. දෙවියන්වහන්සේ යාඥාවේදී හැව එළියට අරගෙන ගිහිල්ලා පෙනෙන අහසේ තාරකා පොළවේ වැලි කුඩාරමෙන් එළියට යන්න ඕනේ පොරොන්දුවේ දැක්ම දකින්න. යාඥාව ඔබ කුඩාරමෙන් එළියට අරගෙන යන තැන. යාඥාව දෙවියන්වහන්සේ මගේ පල්ලිය උන්වහන්සේ මාත් එක්ක ඉන්නවා කියන එක සනාථ වෙන තැනක්. යදුමෙන්තර පවුලක් නැහැ. මගේ ආදර ප්‍රේමවන්තයනි ඔබ යාඥා කරන විදිහට තැන් දෙකක් තියෙන්නට ඕනේ. ඔබ අනිවාර්යෙන් පවුලේ යාඥාවක්. පවුලේ යාඥාවක්. දෙව්මැදුරේ යාඥාව අනිවාර්ය දෙයක්. පවුලේ යාඥාවක් තියෙන්න ඕනේ. පවුලේ යාඥාවක් වගේම ආබ්‍රහම් කතා කරේ දෙවෙනාසේ ආබ්‍රහම්ට කතා කරේ තනිවම සාරාත් එක්ක නෙමෙයි. සාරාත් එක්ක කතා කරපු දැන් තියෙනවා. හැබැයි තනිවම ඔබගේ පර්සනල් ප්‍රෙයර් ලයිෆ්. ඒක ස්වාමි කෙනෙක් විතරක් නෙමෙයි. ඔබගේ ජීවිතේ පෞද්ගලික යාඥා ජීවිතයක් තියෙන්නට ඕනේ. පවුලේ කොන්තේ විතරක් කියලා හරියන්නේ නැහැ. ඔබ ස්වාමීන් වහන්සේ ඔබගේ බිරිඳට බැඳෙන තැනකට ගේන්නේ ස්වාමිපුරුෂයාට බැඳෙන තැනකට ගේන්නේ අරමුණක් එක්ක. ඔබ යාඥා කරන්නේ නැත්නම් ඔබ හැමදාම ටෙන්ට් එක ඇතුලේ ඉඳී කුඩාරම ඇතුලේ ඉඳී මගේ ප්‍රමාන්තරේ. එළියට අරන් ගියයින් පස්සේ තමයි ස්වාමීන් වහන්සේ අහසේ තාරකා පෙන්වන්නේ. උන්වහන්සේ කියනවා මම ඔබගේ පරපුර මෙහෙම කරනවා. ඔබට බලාපොරොත්තුවක්. හැබැයි බලාපොරොත්තුව දෙන්න උන්වහන්සේ ඔබ තම්බල වේලි අරගෙන යනවා. අවුරුදු 75 දී පොරොන්දුව දීලා අවුරුදු 75ක් වෙනකම් මුකුත් නැහැ. අවුරුදු 75 දී පොරොන්දුව දීලා මගේ ප්‍රේමවන්තනි අවුරුදු 99 දී දරුවා හම්බ වෙන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ මාව අරගෙන යන විදියක් තියෙනවා.
මතක තියාගන්න. හැබැයි තාම ඔබට අදහන්න පොරොන්දුවක් ඔබ දන්නේ නැත්තම්. අයිති කරගන්න යථාර්ථයක් දන්නේ නැත්තම්. ඔබගේ ජීවිතයේ මගේ පූජක ජීවිතය තුළ ස්වාමීන් වහන්සේ මට කතා කරපු දෙයක් තියෙනවා. මට පෙන්නපු දෙයක් තියෙනවා. ඒ මට මතකයි උන්වහන්සේ වචනය හරහා මට කතා කරපු දීපු පොරොන්දුවක් තියෙනවා. ඒ හරහා මම යන්නේ. ඒතර ඔබේ පෞල් ජීවිතයේ ඔබට පොරොන්දුවක් නැත්තම් ස්වාමීන් වහන්සේ ඔබ තාම කූඩාරමෙන් එළියට එක්කගෙන ගියේ නැත්තම් ඔබගේ ජීවිතය තුළ ඔබගේ ස්වාමිපුරුෂයා බිරිඳ ඔබගේ දරුවන් හරහා උන්වහන්සේ කරන්න යන දේ ඔබට අවබෝධයක් නැත්තම් ඔබ තාම මේ ලෝකේ පටු සංකල්පවල හිර වෙච්ච කෙනෙක්. මගේ ආදර ප්‍රේමන්තයනි අබ්‍රහම් අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා හරි අවුරුදු 100 දී දරුවා හම්බ වෙනවා. දරුවා හම්බුනයින් පස්සේ මොකද කරන්නේ? උන්වහන්සේ කියනවා ඒ දරුවා මරලා මට ඔප්පු කරන්න කියලා. උන්වහන්සේ කතා කළා කියනවා අයිතිය ඔබට නෙමෙයි. උන්වහන්සේ ජෝම්තුමාගේ 21 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය කතා කළා කියන වචනේ ගමු. ජෝම් 21 15 උන්වහන්සේ කතා කළා කියනවා මගේ ආදර ප්‍රේමවන්තනේ ඔවුන් ආහාර මෙසේ ඔවුන් ආහාර වැළඳූ පසු සීමොන් පේදුරුට ජේසුස් වහන්සේ සීමොන් පේදුරුට කතා කොට ජෝහන්ගේ පුත්‍ර වූ සීමොන් මොවුන්ට වඩා කියන්න මොවුන්ට වඩා ඔබ මට ප්‍රේම කරන්නෙහිදැයි ඇසුස්සේක. ඔහු එසේ ස්වාමීනි ඔහු එසේ ස්වාමිනී මා ඔබට ප්‍රේම කරන බව ඔබ දන්නාසේකයි පිළිතුරු දුන්නේය. උන්වහන්සේ මගේ බැටළු පැටවන් පෝෂණය කරන්නයි ඔහුට වදාළසේක. මගේ බැටළු පැටවන් පෝෂණය කරන්න. ඒක ජේසුට තියෙන ආදරයත් එක්ක. ශුද්ධ පවුලේ කේන්ද්‍රය ජේසු. මගේ ආදර ප්‍රේමන්තනි ඒ ජේසුට තියෙන ආදරය ඔබට නැති වුණොත් කේන්ද්‍රය ජේසුනේ නැත්තම් ඔබගේ පෞල් ජීවිතයේ අර්ථය නැති වෙනවා. මොකද හැමදාම ඔය ත්‍රිල් එකක් තියෙන්නේ නැහැ. හැමදාම හැංගීම් මත යැපෙන්න විදියක් නැහැ. හැමදාම මේක ඇත්තගෙන යන්න විදියක් නැහැ. ඒක තැනක් වෙනවා. ඔබගේ ජීවිතේ ඔබ කොහොම හරි ලංකාව වගේ තර රටක ආසියානු සම්ප්‍රදාය තුළ කොහොම හරි ඇත්තගෙන යයි. යුරෝපයේ වගේ රටක පිට රටවල ඒක ගණන් ගන්නවත් නැහැ. I don't feel for you. I don't feel you. I don't want you කියලා කෙලිම අතෑරියා. පහවදාර වෙන කෙනෙක් එක්ක හිටියා. එහෙම තැනකට තාම වැටිලා නැහැ. භාගයට වැටිගෙන යනවා. මගේ ආදර ප්‍රේමන්තයනි නමුත් ඒක ඔබගේ ජීවිතයේ ජේසුව නැති වෙච්ච දවස. ඒක ජේසුව අහන්නේ හැමෝටම වඩා මට ආදරේද? එහෙනම් මගේ බැටළු පැටවන් පෝෂණය කරන්න. ඔබගේ බිරිඳ ජේසුව ඔබට දෙන්න. ඔබගේ ස්වාමිපුරුෂයා ජේසුව දෙන්න. ඒකයි ජුසේ මරියාගේ ජීවිතේ එයාලා බලාපොරොත්තු වෙච්ච තැන චප්ප කරලා එයාලගේ ජීවිතේ බිඳුවට දාලා ජේසුව නිසා එකතු වෙන තැනකට එන්නේ. ඔබ ජේසු නිසා ජීවත් වෙන්නේ නැත්තම් ජේසු නිසා කියන තැන ඔබගේ ජීවිතයේ පේදුරුතුමා දැලෙලලා මහන්සි වෙලා මුළු රෑම මහන්සි වෙලා එක මාළුවෙක්වත් අයිති කරගත්තේ නැති අල්ලගත්තේ නැති තැන ජේසු කියද්දි පහුදා ආයි දැල දාන්න කියලා ස්වාමීන් මුළු රෑම මම වෙහෙස වුණා. හැබැයි වහන්සේ කියනසෙක් නම් මම දැල දාන්න. මගේ ආදර ප්‍රේමන්තයනි ජේසු නිසා ඒක මගේ ප්‍රේමන්තයනි ඇදහිල්ලක් එක්ක යන ගමනක්. ඒකයි ආබ්‍රහම් ඇදහිල්ලත් එක්ක යන්නේ. ඒකයි උන්වහන්සේ කතා කරලා කියද්දි තාරකා දෙනවා හරි ඊසාක මරන්න කියද්දි ආබ්‍රහම් පිහිය අරගෙන අනින තැනටම එනවා. අද හිබ්‍රු පොතේ කතා කරලා කියන්නේ ඒකයි. ඒ කියන්නේ ආබ්‍රහම් මැරිලා ඒ කියන්නේ ඊසාක් මැරිලා හරි ඊසාක මරලා හරි ස්වාමීන් වහන්සේට අහසේ දරුවාගේ පරපුරක් දෙන්න පුළුවන් කියන එක අදහනවා. ජීවිතේ මේ ඇදහිල්ල නැත්තම් මගේ ආදර ප්‍රේමන්තනේ ජීවිතේ මේ ගමන නැත්තම් ජීවිතේ ජේසුව කේන්ද්‍ර වුනේ නැත්තම් ජේසු නිසා ජීවත් වෙන්න ගත්තේ නැත්තම් ඔබගේ ජීවිතේ පෞල් ජීවිතේ තේරුමක් නැහැ. හැබැයි මතක තියාගන්න. ජේසු කියන්නේ වචනය යනවා. උන්වහන්සේ වචනය යනවා. වචනය කියලා කියන්නේ දෙමොහත් කඩුවක් වගේ හිබ්‍රු 4:12 කතා කරනවා. සිතේ සිතුවිලි අරමුණු වෙන් කරනවා. ඒකයි අද සිමියොන්ට සිමියොන් කතා කරලා කියන්නේ දේව අම්මට ලුක්තුමාගේ සුවිශේෂයේ අද කියවීමේ මගේ ආදර ප්‍රේමන්තනි සිමියොන් දේව අම්මට කතා කරලා කියනවා 34 වෙනි වගන්තිය සිමියොන් ඔවුන්ට ආශිර්වාද කරමින් කියන්නේ
සිමියොන් ඔවුන්ට ආශිර්වාද කරමින් උන්වහන්සේගේ මව වූ මරියතුමිට කතා කොට උන්වහන්සේගේ මව වූ මරියතුමියට කතා කොට මේ දරුවා ඊශ්‍රායලී බොහෝ දෙනෙකුගේ වැටීම හා නැගිටීම පිණිසත් ප්‍රතික්ෂේපයට ලක්වන දේව සලකුණක් වන පිණිසත් නියමව සිටී. ඒ කියන්නේ ප්‍රතික්ෂේපයට ලක්වන දේව සලකුණක්. ඒ කියන්නේ ජේසුව ප්‍රතික්ෂේප වෙනවා. බොහෝ දෙනාගේ වැටීමටත් නැගිටීමටත් හේතු වෙනවා. ජේසු වෙනවා කියලා කියන්නේ උන්වහන්සේ ලුක්තුමාගේ 12 වෙනි පරිච්ඡේදයේ 49 වෙනි වගන්තිය ගන්න. ලුක් 12:49 උන්වහන්සේ කතා කරලා කියනවා ජේසු ඔබගේ ජීවිතයේ කේන්දරය වෙද්දී අර අපි දකින රෝසමල් ෂෝක් ෂෆෑන් එක නෙමෙයි අයිති වෙන්නේ. ඔබ ජීවිතේ ජීවත් වෙනවා බරට පොළවේ පය ගහලා ජීවත් වෙන තැනක. හැම මොහොතක්ම ජේසු වෙනුවෙන් ජීවත් වෙනවා කියද්දී ලුක් 12:49 වචන ගන්න. පොළව ගිනිලන්නා වෙමි. පොළොව මත ගිනිලන්නා වෙමිය. ගින්න දැනටම ඇවිලී තිබේ නම්. ගින්න දැනටම ඇවිලී තිබේ නම්. කොපමණ හොඳද? කොපමණ හොඳද? ඒක උන්වහන්සේ ගින්නක්. උන්වහන්සේ ගින්නක්. මගේ ආදර ප්‍රේමවන්තයනි, ඒක කියන්නේ පියාගෙන් පුතාද මවගෙන් දුවද වෙන් කරනවා. අතර ભેද වෙනවා. ඒ කියන්නේ ඔබගේ ජීවිතයේ ඒ කියන්නේ සුදෝ පවුල කියන සංකල්පය සුදෝ පවුල කියලා කියද්දි වෙන්නම තැනක ඔබ මම අයිති කර ගන්නට ඕනේ. ජොසේත මාරියතුමි මගේ ආදර ප්‍රේමවන්තයනි යන්නේ ජේසුව දේවමාලිගාවේ ඔප්පු කරන්න. දැන් මේක අපි ඉගෙන ගන්න ඕන දෙයක්. දේවමාලිගාවේ ඔප්පු කරන්න යන්නේ දවස් 8කට පස්සේ. ඔබ දන්නවා චර්මච්ඡේදනය කරන්න ඕනේ හැම ජුදා ජාතික දරුවෙක් පිරිමි ළමයෙක්ම. චර්මච්ඡේදනය කරන්නේ දවස් 40කට පස්සේ. හැබැයි මේ ඇවිල්ලා දවස් 8කට පස්සේ යන්නේ ඒක කුළුදුලාව ඔප්පු කරන්න. කුළුදුලාව ඔප්පු කරනවා කියලා කියන්නේ මොකක්ද? කුළුදුලාව ඔප්පු කරනවා කියලා කියන්නේ ඔබ දන්නවා පාරාවෝගේ ඊශ්‍රායල් ජනතාව ගලව ගන්න වසංගත 10ක් ආවා. 10 වෙනි වසංගතය කුළුදුලාව මැරිච්ච තැන. කුළුදුලාව මැරෙන තැන දෙවියන් වහන්සේ සතෙක්ව මැරුවා. ඒ දවසේ ඉඳන් ඒගොල්ලෝ විශ්වාස කරා මගේ ප්‍රේමවන්තයනි කුළුදුලා අයිති දෙවියන් වහන්සේට කියලා. සමහර ගෝත්‍රවල කුළුදුලාව මැරුවා. ඇත්තටම කුළුදුලාව මැරුවා. ඒතර දෙවියන් වහන්සේට කුළුදුලා අයිති. එහෙනම් දෙවියන් වහන්සේගෙන් ආයි කුළුදුලා අපි ගන්න ඕනේ. ගන්න තමයි දුප්පත් අය කොබෙයියෙක් හරි පරිවෙක් හරි ඔප්පු කරේ. කොබෙයියෙක් හරි පරිවෙක් හරි ඔප්පු කරා. ඊට පස්සේ ඒ ලේවල අයිතිය ස්වාමීන් වහන්සේට දීලා දරුවව බාරගත්තා. ඒක තමයි තේරුම. පොසත් අය බැටළුව හරක් ඔප්පු කරා. සල්ලි තියන අය. ජිසේතම මාරියතුමි දුප්පත්. එයාලා අසරණ තැනක හිටියේ. ජේසුව අරගෙන බෙත්ලෙහෙමට ගිහිල්ලා මගේ ප්‍රමාන්තනේ ඒ තැන සුදෝ පවුල අරගල ගොඩක් එක්ක එයාලා ලොකු දෙයක් ඔප්පු කරන්න තිබ්බේ නෑ. සුදෝ පවුල වෙලා ඒ කියන්නේ ලොකු ශාස්ත්‍රීය සඵල වුණේ නෑ. එදිනදා භෝජනේ උන්වහන්සේ දුන්නා එච්චරයි. ඉතින් කුළුඳලා ඔප්පු කරන්න ජේසුව ඔප්පු කරන්න පරවියෙක්ව කොබෙයෙක්ව මරනවා. මරලා ඔප්පු කරන්න මගේ ප්‍රමාන්තනේ. ඒ කියන්නේ ජේසුගේ අයිතිය දෙනවා. ඊට පස්සේ මතක තියාගන්න මේ ගමන මේ අයිතිය දීමේ ගමන ඒ වත්පිළිවෙතක් අරගෙන ඒ කොබෙයියට ඇනලා මරලා ඔප්පු කරනවා වගේ ඊට වඩා ගැඹුරු ගමනක ජීවිතය අයිතිය දෙන්න වෙන තැනක්. මතකද එතනදී ස්වාමීන් වහන්සේ දේවම්මට කතා කරලා කියනවා ඔබගේ හදවත කඩුවකින් මෙන් අනිනු ලැබුවක් මෙන් වෙනවා. සිමියෝන් ආශිර්වාද කරලා කියන්නේ හදවත කඩුවකින් අනිනවා. ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කියද්දී පුතාව අරගෙන ගිහිල්ලා කඳු මුදුනේ ඇනලා මරන්න කියද්දී මගේ ආදර ප්‍රේමන්තයනි ආබ්‍රහම් ඉසාක්ව කඳු මුදුනට අරගෙන යනවා. ජේසු කපාල කන්දට යනවා. බලන්න මේ සම්බන්ධ දෙක. ඒ කන්දේ ඉන්නේ ආබ්‍රහම් තාත්තා. මේ කඳු බාමුල ඉන්නේ කඳු මුදුනේ ඉන්නේ අම්මා දේව අම්මා. ඒතර ආබ්‍රහම්ට කතා කරලා කියනවා පිහි අරගෙන අනින්න දරුවට. සිමියෝන් කියනවා දේවම්මගේ හදවතයි යන්නේ. මගේ ආදර ප්‍රේමවන්තනි ඊසාක් අහනවා තාත්තේ දර තියෙනවා ගින්දර තියෙනවා ඔක්කොම තියෙනවා බැටළුව එක්කෝ කියලා. එතන ජේසුව ෆුල්ටන් ජේෂීන් කාඩිනල්තුමා හරි ලස්සනට කියනවා. ජේසු මගේ ආදර ප්‍රේමවන්තනි කානානුවර විවාහ මංගල්‍ය අවස්ථාවේ ජේසු කියද්දී මගේ මොහොත තාම පැමිණ නැහැ කියන්නේ. මොකද්ද මොහොත? කුරුස්සේ යන ගහනට යන මොහොත. දුක් විඳීම මරණය උත්ථානය. ජේසුස් කියද්දී මොහොත තාම පැමිණ නැහැ කියලා කියද්දී දේව අම්මා තමයි
ඒ මොහොත උදා කරන්න. දේවම්ම තමයි ප්‍රාත්‍යාරය කරන මුල්ම ප්‍රාත්‍යාරය කරපු වෙලාවේ ඉඳන් වැලි ඔරලොස් අනිත් පැත්ත හැරෙනවා. ස්ටොප් වොච් එක පටන් ගන්නවා. days are numbered. එතන ඉඳන් තමයි මරණය තීරණය කරන්නේ. ඒතර දේවම්මා ජේසු කියද්දි මගේ මොහොත තාම පැමිණ නැහැ කියලා. දේවම්මා ඒ මොහොතට තල්ලු කරනවා. හරියට කුරුස ගහට තල්ලු කරනවා වගේ. නව ඒව පුරාණේ ඒව තහනම් ගහට ආදම්ව තල්ලු කරා. නව ඒව ජේසු අම්මා කුරුස ගහට තල්ලු කරනවා වගේ. මගේ ආදරේ මන්තේනි. එතන තමයි කුරුස්සේ තීරණය වෙන්නේ. කුරුස්සෙට ගිහිල්ලා අබ්‍රහම් පිහිය අරගෙන ඒ කඳු මුදුනේ අනින්න යද්දි දෙවනාසි කියනවා එපා. දේවදූතෙක් ඇවිල්ලා කියනවා එපා අනින්න එපා කියලා. හැබැයි ජේසුට එහෙම වුණේ නැහැ. එදා ඒ වෙනුවට බැටළුවෙක් දුන්නා. බැටළුවෙක් දීලා අබ්‍රහම් බැටළුව ඔප්පු කරනවා. ජීවා ජීරේ කියන්නේ ඒකයි එතනට. ස්වාමීන් වහන්සේ සපයනවා කියලා. හැබැයි මෙතන ඒ බැටළුවා වුණේ ජේසු. ජේසුට හෙල්ලෙන් අනිද්දි කසවලින් පැනිලා ඇන පසාරු කරගෙන යද්දී දේවම්මා තරහා ගන්න වුණා. එදා කොබෙයියට පියෙන් ඇනලා මැරනවා වගේ නෙමෙයි. මෙතන තමුන්ගේ එකම පුතාට ඇනලා මරද්දි ඒක එච්චර තරන්න බැරි දෙයක්. සුදු පවුලක යද්දී අපි දකින මල් යථාර්ථයක් නෙමෙයි. මුල්ල ඉඳන් අගටම අරගල අස්සේ ගියේ. මුල්ල ඉඳන් අගටම දරුවා හම්බ වෙනවයි කියන පිළිසිඳ ගත්තයි කියන සාමාන්‍යයෙන් පවුලක අම්මා කෙනෙක් දැන් මුලින්ම බිරිඳ දරුවා පිළිස් දරුවෙක් කැබ් අරගෙන කියලා රිපෝට් එක බලද්දි කොච්චර සතුටු වෙනවද? දැන් මෙතන එහෙම නෙමෙයි මුළු සමාජයක්ම ගල් ගහන තැනක. ජුසෙතුමාගේ සීන කඩා වෙලා දෙමෑණියන් අතාරින්න යන තැනක. ඊට පස්සේ දරුවා ඉපදෙන්න යන තැනදී මේ ශිදවතවලේ පවුලේ ඇත්ත යථාර්ථයක බෙත්ලෙහෙමට ගිහිල්ලා තැනක් නැහැ. හරියට හරක් ගොඩ ඉපදින්න වෙන්නේ. එතනින් ඊජිප්තුවට යන්න කියනවා, මිස්රට යන්න කියනවා, අරහෙට යන්න කියනවා. දරුවා හෙරෝද් මරන්න හොයනවා. මේ වේදනාවත් එක්කයි ශිදව පවුල ගියේ. ඔබගේ මගේ ජීවිතේ පවුල් ජීවිතවල ස්වාමීන් වහන්සේ කවදාවත් ඔබට පොරොන්දු වෙන්නේ නැහැ සුඛිත මුදිත තැනක් මගේ ප්‍රමාන්තේ. ජේසුව කේන්ද්‍රගත වෙනවා කියලා කියන්නේ ඔබ ජේසු වෙනුවෙන් ජීවත් වෙනවා. අමාරු අපහසුතා මැද්දේ හැබැයි ප්‍රීතිය ඇතුළාන්ත ප්‍රීතිය නැති වෙන්නේ නැහැ. ඒ ප්‍රීතිය ජේසු නිසා තියෙනවා. මගේ ආදර ප්‍රමාන්තේනි ජේසුතුමා මැරෙනවා. දේවම්ම තනි වෙනවා. ජේසුව දේව දොළ අවුරුදු 2000 දී නැති වෙනවා. ඊට පස්සේ ජේසු යනවා. ජේසුට පිස්සු කියලා මිනිස්සු කියනවා. ජේසු බෙල්සබුල්ගේ බලයෙන් සුව කරන්න කියනවා. මේ හැම දෙයක්ම අම්මට ඇහිද්දි මොන තරම් අරගලයක්ද? ජේසු මරන්න තීන්දුව කරනවා. කුරුසේ ඇන ගහලා අම්මා පාමුල ඉන්නවා. හදවත කඩුවකින් මෙන් අන්නිනු ලැබුවක් වෙනවා. මතක තියාගන්න. ඔබගේ ජීවිතය ජේසු අයිති කරගන්නවා කියන්නේ ඒ අරගලය හරහාමයි යන්න වෙන්නේ. අරගලය කියලා කියන්නේ මගේ ආදර ප්‍රේමයේ කාලකන්ණි දෙයක් නෙමෙයි. මතක තියාගන්න. ඔබගේ බාහිර දේවල් වෙද්දී බාහිර දේවල් ඇති පුර සතුටු වෙනවා. බාහිර ලැබෙද්දී සාර්ථක වෙද්දී සඵල වෙද්දී සතුටු වෙනවා. හැබැයි සතුට නැති වෙනවා. ප්‍රීතිය ශුද්ධාත්මයන්ගෙන් ලැබෙන දෙයක්. ශුද්ධාත්මයන්ෝ ප්‍රීතිය ඔබගේ ජීවිතේට සිමියෝන් ශුද්ධාත්ම මෙහෙයුමෙන් ගිහිලා දරුවා අතට ගත්තම ප්‍රීතිය වුණා වගේ. මගේ ආදර ප්‍රේමවන්තනි අන්නගේ ජීවිතය බලන්න. අන්න විවාහ වෙච්ච කාන්තාවක් අවුරුදු 7ක් ස්වාමිපුරුෂයාත් එක්ක ඉන්නේ. අවුරුදු 80 ඊට පස්සේ ස්වාමිපුරුෂයා මැරෙනවා. අවුරුදු 84ක් වැන්දපුවක්. ඇයගේ ජීවිතය දේවස්ථානයෙන් ඉවත් වුන්නේ නැහැ කියනවා. නමස්කාර කරා, ප්‍රශංසා කරලා, යාඥා කරා කියලා කියනවා. ඔබගේ ජීවිතයේ අරගලයේදී උන්වහන්සේගෙන් ඈත් වෙන්නේ නැතුව ලං වෙලා ඉන්න. ශුද්ධාත්මයන්ව මෙහෙවනවා. ඒ ජේසුගේ අත්දැකීමට සිමියෝන්ව ගත්තා වගේ අන්නව ගත්තා වගේ ඔබගේ ජීවිතේ ගන්නවා. මගේ ආදර ප්‍රේමන්තනි ඇදහිල්ල තුල යන්න. ඇදහිල්ල තුල යන්න. තොබිත් පොතේ හරි ලස්සනට උන්වහන්සේ කතා කරලා කියනවා. අපි හැමෝම කියනවා. පෞල් ජීවිතේ හරිම අර්ථය උන්වහන්සේ ඔබට මට මතක් කරනවා. තොබිත් පොතේ උන්වහන්සේ කතා කරලා කියන වචනේදී බලන්න මගේ ප්‍රේමන්තනි. තොබිත් කියලා තොබිත පුතෙක් ඉන්නවා තෝබියස් කියලා. තෝබියස් විවාහ වෙන්නේ සාරා කියලා කාන්තාවක්. ඒ සාරා කියන කාන්තාවගේ ස්වාමිපුරුෂයා 7 දෙනෙක් මැරෙනවා. ඒකට හේතුව රගුවෙල් කියන යකා ඒ යක්ෂයා සාරාට ආදරය කරපු නිසා.
බලාගෙන නේද? සමහරලාට යක්ෂයෝ ආදරය කරන්න පුළුවන්. ඉතින් යක්ෂයා මොකද කරන්නේ? එයාගේ ස්වාම පුරුෂයන් බඳින ඔක්කොමලව රගුවෙල් මරනවා. 7 දෙනෙක්ව මරනවා. කාලකන්ණි තැනක සාරයි. ඊට පස්සේ තෝබිත්ගේ පුතා තෝබියස්ට කියනවා මෙන්න මේ දැන් සාරා කතා කරන වචනේ තෝබිත් 3:18 වෙනි වගන්තිය. බලන්න පෞල් ජීවිතයේ අර්ථය මෙතන අපි දකිනවා. තෝබිත් 3:18. මම සැමියෙකු ලබා ගැනීමට කැමති වූවේ නම් එසේ කළේ කාම තෘෂ්ණාවෙන් නොව ඔබට ඇති ගරුබියනි. ඒ කියන්නේ දෙවිය කැමැත්ත ඉෂ්ට වෙන තැනක් මිසක් හැඟීම් ඉෂ්ට කරගන්න තැනක් නෙමෙයි පවුල කියන්නේ. ඔබගේ හැඟීම් ඔබ හරි හැඟීමත් එක්ක ඔබ ලස්සන ජීවිතයක් සෙවනසේ මවලා තියෙනවා. ඒක හරි. ඒක උන්වහන්සේ ඔබට ලබා දීලා තියෙන ලස්සන තෑග්ගක්. හැබැයි අරමුණ ඒක නෙමෙයි. අරමුණ ඊට එහා ගිය තැනක්. ඒ හැම දෙයක් එක්කම ඔබගේ ස්වාමිනාස්ගේ කැමැත්ත කරනවා කියන තැනක අපි බලනවා තෝබිත් 6:18 වෙනි වගන්තිය. 18 වෙනි වගන්තිය කතා කරලා කියනවා. ඉන්පසු කවදාවත් ගැහැණු ළමයා එයාලා විවාහ වුණා දෙවනාසගේ කැමැත්ත අනුව. ඉන්පසු කවදාවත් ගැහැණු ළමයා සමීපයේ අනතුරක් නොවන්නේය. තවද ඔබ දෙදෙනා එකට සයනය කිරීමට පෙර නැගිට යාඥා කරන්න. ඔබට උන්වහන්සේගේ වරප්‍රසාදයත් ආරක්ෂාවත් ලැබෙන පිණිස ස්වර්ගයේ ස්වාමින් වහන්සේගෙන් ඉල්ලන්න. අපි හැමෝම කියමු. බිය නොවන්න. මුල පටන්ම ඇය නියම වූයේ ඔබටය. මගේ ආදර ප්‍රමාණය. විවාහය කියලා කියන්නේ කඩොෂ්. ස්වාමින් වහන්සේ ඔබව තෝරගත්තා. ඔබව ස්වාම්පුරුෂ බිරිඳ නියම උන්වහන්සේ. මේක උන්වහන්සේගේ තෝර ගැනීමක්. අවසානයේ කියනවා ඇය ගලවන්නේද කියලා. ඇය ගලවන්නේද? ඔබමය. ඒ කියන්නේ අරමුණ ඇයව ගලවන එක. ස්වාම්පුරුෂයව ගලවන එක. බිරිඳව ගලවන එක. පෞල් ජීවිතයේ ගැලවීම. ඒ කියන්නේ ගැලවීම ජේසුව අයිති කරගෙන ඒ වෙනුවෙන් ඔබට මහා අරගලයකට යන්න වෙනවා. ශුද්ධ පවුල වේදනාවේ ගියා වගේ ඔබගේ පවුලේ සුඛිත මුදිත තැන් ඇති, ලස්සන තැන් ඇති. හැබැයි වේදනාව හරහා යන්න ඕනේ. වේදනාව හරහා තමයි මගේ ආදර ප්‍රමාන්තෙනි උන්වහන්සේ කතා කරලා කියන යසය 48:10 වෙනි වගන්තියේ රත්තරන් ගින්නේ උරගා බලනවා වගේ මම වේදනාව නැමැති ගින්නෙන් ඔබ උරගා බලනවා. ඔබ බලන්න සිරාක් දෙවනි පරිච්ඡේදයේ 5 වෙනි වගන්තියේ රත්තරන් ගින්නේ රිදී ගින්නේ උරගා බලනවා වගේ ඔබගේ මගේ ජීවිතේ උන්වහන්සේ වේදනාවෙන් පරීක්ෂා කරනවා, පිරිසිදු කරනවා. ශුද්ධ වෙන්න එහෙමයි. ස්වාමීන් වහන්සේ ඔබ තෝරගත්තා. ඔබගේ පෞල් ජීවිතයේ ස්වාමීන් වහන්සේගේ කැමැත්ත. එනිසා ලෝකයේ දකින්න සතුට නෙමෙයි අතුලාන්ත ප්‍රීතිය හොයන්න. අදහගත්ත දේවම්මා මල කඳ උකුලේ තියාගත්තත් අදහගත්තා. ජේසුතුමා දේවම්මා අදහගත්ති. ජේසුව හැදෙන විදිය බලන්න. ජේසුව හැදෙන විදිය ජේසුතුමා දේවම්මා අදහගන්න තැන. ලුක්තුමාගේ අද සුවිශේෂයේ අවසානයේ අපි කතා කරලා කියනවා. අවසානයේ කතා කරලා කියනවා දෙවනි පරිච්ඡේදයේ 38. ඒ මොහොතේදීම අවුත් දෙවියන් වහන්සේට 39. ජෝසප් සහ මරියා ස්වාමින් වහන්සේගේ ව්‍යවස්ථාවලිය අනුව සියල්ල ඉටකොළ පසු ගලිලේ නාසරත් නම් සිය නුවරට පෙරලා ගිය දරුවා වැඩි ශක්තිමත්ව ප්‍රඥාවෙන් පූර්ණ විය. දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය උන්වහන්සේ කෙරෙහි විය. ඔබ අයිතිය දෙද්දී ඔබගේ ජීවිතයේ ජේසුට බාර කරද්දී දරුවා ඉබේට ගොඩ නැගෙනවා. ප්‍රඥාවෙන් ශක්තියෙන් පිරෙනවා. දෑබර අම්මේ දෑබර තාත්තේ ස්වාමීන් වහන්සේ අද ඔබට කතා කරනවා. ඔබගේ පවුල ඔබ දකින රාමු කඩාගෙන යන තැනක් ස්වාමීන් වහන්සේට බාර වෙන්න. ජේසු ආබ්‍රහම් අදාහගත්තා වගේ අදාහගන්න. සමහරවිට දිව්‍යමය රස්තිය අද ඔබ අරගෙන යයි. ඔබට උත්තර පේන එකක් නැහැ. අදාහගන්න. සමහරවිට බහනවා ඇයි මගේ බිරිඳ මෙහෙම, ඇයි මගේ ස්වාම පුරුෂයා මෙහෙම, ඇයි මේ මට ප්‍රශ්නේ උනේ, ඇයි මේ අරගලේ. එක්සැක්ට්ලි එතනින් ඔබ යන්නේ. ආබ්‍රහම් ඇදහිල්ල තුල ගියා වගේ. කඩා වැටිලා හේබෑ වෙලා කලකිරිලා ජීවිතේ නන්නත්තර වෙන තැනක ඉන්න නෙමෙයි. ඒ ගින්නි මැද්දේ ස්වාමීන් වහන්සේව අයිති කරගන්න. අරගල මැද්දේ ස්වාමීන් වහන්සේව දරාගන්න. ඇදහිල්ලෙන් යන්න. ශුද්ධ පවුල ගියා වගේ. ආබ්‍රහම් ඇදහිල්ලෙන් ගියා වගේ. මගේ ප්‍රමාන්තනි ඔබගේ ඇස් දෙකේ බැලු බැල්මට බිඳුවටම වැටලා තියෙයි. හැබැයි උන්වහන්සේ අලු දූවිල්ලෙන් ඔබව මාව මැව්වනම්
උන්වහන්සේ රතු මුහුද මැද මාවතක් හැදුවා. මැරිච්ච ඇටකාට වලට පණ දුන්නු ස්වාමීන් වහන්සේට. ඇදහිල්ල ඔබට අයිති කරගන්න පුළුවන්. උන්වහන්සේ දෙය කරනවාමයි. ඇදහිල්ල ඇති වෙන්නේ දේව වචනය ඇසීමෙන්. දේව වචනය ඇසීමෙන් ඇදහිල්ල ඇති වෙනවා. ඇදහිල්ල කියලා කියන්නේ උන්වහන්සේ හීබ්‍රු 11 කියලා කියනවා බලාපොරොත්තු වෙන දේ පිළිබඳ සහතික බලාපොරොත්තුව අපි ගැලවීම ලබා ගත්තේ බලාපොරොත්තුව කරන කොටගෙන රෝම 8:24 කියනවා. ඒ කියන්නේ පේන දේ ගැන බලාපොරොත්තුවක් නෙවෙයි. බලාපොරොත්තු වෙන දේ පිළිබඳ සහතික ඇදහිල්ල. ඇදහිල්ල තුල මගේ ප්‍රමාන්තෙනි ඔබ බලාපොරොත්තු වෙන දේ අයිති කරගෙන එතකොට ඔබට බලාගෙන ඉන්න වෙනවා ඒක ඉෂ්ට වෙනකම්. ඇදහිල්ලෙන් ඔබට යන්න වෙනවා ඒක ඉෂ්ට වෙනකම්. උන්වහන්සේ සුදුසු කාලෙදී ඔබට පිළිතුරු දෙනවා. ගැලවීම දවසේ ඔබ ගලව ගන්නවා. ඒ නිසා ඉවසිල්ලෙන් ඉන්න. ඒ නිසා පවුල කියලා කියන්නේ මේ ලෝකයේ ඔබ දකින මේ සුඛිත මුදිත තැනකට වඩා එහා ගිය ගැඹුරු තැන. ඔබගේ සතුට ප්‍රීතිය ඔබට ලැබෙන්නේ දේව කැමැත්තට ඔබ හිස නමන තැන. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත නිසා ඔබට දුක් විඳින්න වෙයි. හැබැයි අතුලාන්තයේ මහා ප්‍රීතියක්, අතුලාන්තයේ ප්‍රීතියක් කාටත් උදුර ගන්න බැරි ඔබට ලැබෙයි. ඒ තැන ඔබගේ අරමුණු මරලා ඔබගේ සම්පුරුෂයාගේ ස්වාමීන් වහන්සේගේ අරමුණ වෙන වෙත ජීවත් වෙන්න පටන් ගන්නවා. ඔබගේ පවුල ප්‍රඥාවෙන් ශක්තියෙන් පූර්ණව දෙවියන්ගේ ප්‍රසාදය ලබන තැනකට එයි. නිසා ඔබගේ ආත්මාර්ථය අතරින් ඔබට ඕන විදිය අතහැරලා මල්ලු වෙනට කියලා ජේසුට කියන්න පෞද්ගලිකව. තාත්තේ මම කැමති මේකට. හැබැයි ඔබ වහන්සේගේ කැමැත්ත වෙන්න කියලා යාඥා කරලා බාර වෙන්න අද ශිදු පවුල ඔබට මට ආරාධනා කරනවා. අයිති කරගන්න මගේ ආදර ප්‍රමාණය.